මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සිසිර රණතුංග, ශාන්ත රණතුංග, පාලිත රණතුංග සහ සනත් රණතුංග යන දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කිරිඳිවැල මැද්දේගම මිහිර නිවසේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වී 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 23 වන අද දිනට වසර 3ක් සම්පූර්ණ වන ආර්.ඒ. සෝමාවතී මෑණියන්ට හා මීට වසර 11කට පෙර අභාව ප්‍රාප්ත වූ ආර්.ඒ. කරුණාපාල පෙරේරා පියාණන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ සුවය සාක්ෂාත් වීම පිණිස උතුම් ධර්ම දානමය කුසලය හේතු පාරමිතාවක් වේවා. සුජීවත්ව සිටින දුවදරුවන් ඇතුළු පවුලේ සැමටත් ලංකා වාසී සැම දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. එසේම ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම ධර්මදේශනයේ පුණ්‍ය බලයෙන් ශාසනයේ චිරජීවනයේ උදෙසා කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය හා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමේකෝ භික්ඛවේ අප්පකාතේ සත්තා ये සංවිග්ගා යෝනිසෝ පදහන්ති අතකෝ ඒතේව සත්තා බහුතරා ये සංවිග්ගා යෝනිසෝ න පදහන්ති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ අද මෙම දවස අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක භවතුන්, මේ විදිහේ මාතෘකාවක් තමයි දේශන දීලා තිබෙන්නේ. ස්වාමින් වහන්සේගේ දේශනා කිරීමට නියමිත දහම් පෙළෙහි ඊළඟ ධර්ම දේශනාව සිදු කරන මෙන් ඉල්ලා සිටිමු. වරහන් ඇතුලේ නිවන් මඟ පූර්ණේ කිරීමට ඉවහල් වන දේශනයක්. ඒ අනුව පසුගිය කාලවකවානුවල මම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පවතිනා වූ කෙටි ධර්මදේශනා පාඨ ඇතුළත් ධර්මදේශනා විශාල සංඛ්‍යාවක් තියෙන දේශනාවක් තෝරගත්තා. අපි ඒකට කියන්නේ ජම්බුදීප පෙය්‍යාලය කියලා. ජම්බුදීප පෙය්‍යාලය කියන එකේ තේරුම ඔබට මතක් කරන්නම්. මම දඹදිව තිබෙනා වූ සුන්දර තැන් සහ අසුන්දර තැන් පිළිබඳව උන්වහන්සේ උපමාවක් දක්වනවා. සුන්දර තැන් ටිකයි, අසුන්දර තැන් ගොඩාක් තියෙනවා කියලා. අන්නේ ටික සහ විශාල ප්‍රමාණය කියන මේ දෙක තථාගත සසුනේහි නැත්නම් තථාගත ධර්මෙහි තේරුම් ගැනීම සඳහා වළංගු භාවය පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි මේකේ පවතින්නේ. හැම විටම යහපත් ප්‍රතිලාභයේ පැත්තට ටික දෙනෙක් යන බව සහ අනිත් පැත්තට නොයන පිරිස, අයහපත් කියන එකටත් වැරදි. නමුත් අදාළ කාර්යය කර ගැනීම සඳහා නොයන පිරිස හැම විටම බහුතරයක් කියන එක තමයි එකෙන් පෙන්නලා තිබෙන්නේ. එදත් එහෙම වෙන්නේ නැති. ඔය අදත් එහෙම තමයි. සමහරට බණ නම් හොඳයි අපට පිළිපදින්න බෑ කියලා බොහොම ලේසියෙන් ලෙස්සලා යන අය අපිටත් හම් වෙලා තියෙනවා. අපි ඒකට කියන්නේ බණ්ඩ කකරලක් උඩ වෙලා යනවා කියලා. බණ්ඩ කකරන ලෙස්සන්නේ බොහොම ලේසියෙන් ලෙස්සලා යනවා. ඉතින් මේ ලෙස්සලා යන කාරණේ මොකක්වත් නෙවෙයි. ඔවුන්ට බණ නම් හොඳයි කියලා වචනෙන් තේරුණාට අදාළ ගැඹුර තේරෙන්නේ නැහැ. ගැඹුරු තේරුණ පුද්ගලයෙක් කවදාවත් අනුගමන ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තමයි මෙතන දේශනාවෙත් මේ තිබෙන්නේ. අන්න ඒ වගේ තමයි මහණනි ටික දෙනෙක්. මෙන්න මේ ලස්සන වචනේ හොයාගන්න. ඊ සංවිග්ගා යෝනිසෝ පදහන්ති. මේක තමයි අද අපට පැහැදිලි කරන්න තියෙන කාරණාව. මේ සංවිග්ග කියන කාරණේ මෙතෙන්ට අදාළ විදිහට ගන්න වෙනවා.
දැන් ඔබ අසාති වෙනවානේ සිදුහත් කුමාරයාත් මේ රජමාලිගාවෙන් පිටමං වෙන්න හේතු වුණේ නාටිකාංගනාවේ විප්‍රකාර දැකලා කලකිරිලා කියලා. මේ කලකිරීම කියන වචනය භාවිතා වෙන හැටි ඉතාමත්ම වැරදි මේ සමාජයේ. ඊට වඩා විප්‍රකාර ඔබට පේනවා ඔබ කවුරුත් කලකිරෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය සොකී ජීවිතේ බලාපොරොත්තු සුන්නුනහම පෙම්වතා පෙම්වතීම අහිමිවීම තුලින් එහෙම නැත්නම් gedara dore විසඳා ගන්න පෙර ගැටලු ගොඩක් තිබෙනහම gedara කෙරෙහි කලකිරිලා පැවිදි වෙන සසුන්ගත වෙන චරිත පිළිබඳව අපි අහලා තියෙනවා දන්නවා. ඒ කලකිරීම නෙවෙයි මෙතන බුදු සමයේ කලකිරීම කියලා කියන්නේ. එහෙම කලකිරන අය gedara අතහැරලා වනාන්තරයට ගියත් විහාරස්ථානයට ගියත් තවත් තැනකට ගියත් එතනිනුත් ආපහු කලකිරන එක මොකද මේ කලකිරීම කියන එක අදාළ වෙන්නේ පෘථග්ජන සමාජයට ගැටීම පැත්තට. ඇලීම පැත්තනේ ඇලීම ගැටීම දෙපැත්ත කියන එක පෘථග්ජන සමාජයේ අල්ලගන්න එකක්නේ. එතකොට ඇලෙන සුළු ස්වභාවයන් ඊට නොවන විට ඊළඟට ගැටීම නැත්තම් කලකිරීම කියන්නේ ගැටීම එක පැත්තක් විතරයි පොඩි දෙයක් ඉනවා. ඉතින් ඒක තමන් හදාගෙන නම් තියෙන ජීවිතේ ඊට පස්සෙත් කොයි තැන ගියත් තමන් හිතන විදිහට නොවෙනකොට ඔය ඔබ කියන කලකිරීම එනවා. නමුත් බුදුදහමේ සඳහන් වචනය සසර කලකිරෙනවායි කියන එක. සසර කලකිරෙනවා කියන එකේ තේරුම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා කතා කරලා ගන්නවට වඩා ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ ඇති වෙන කලකිරීමක්. අන්නේ සංවිග්ගෝ කියන වචනේ පෙන්වන්නේ මෙන්න මෙහෙම. මේ ධර්ම ශ්‍රවණය කොට සසර ගමන පිළිබඳව, සසර ගමනේ සාරත්වය කියලා ගත්ත එකේ තිබෙන අසාරත්වය පිළිබඳව. එහෙම නැත්නම් තියනවායි කියලා ගත්තට එහි පවතින තුච්ච හිස් ශූන්‍ය බව. ඒ වචන වලින් මම කියන්නේ අර ශුඤ්ඤං අත්තනේනවා අත්තනීනවා කියන අර්ථය මතක තියාගන්න. ඒ බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට තමයි මේ අහුණ උගුලෙන් ගැලවීම සඳහා ඔය කතා කරන්නේ යෝනිසෝ පදහන්ති කියලා. නුවණින් ප්‍රදන් වීර්ය කරන්න හිතෙන්නේ. කරන්න ඕනේ නැතුව කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සසර කියන එක සංසාර කියන වචනයට අරගෙන සංසාර කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න වෙනවා. එතකොට කියනවා කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් පවත්තමානං. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අකණ්ඩ පැවැත්ම. සතෙක් යනවා නෙවෙයි, නමුත් අකණ්ඩ පැවැත්මක් තියෙනවා. මේ අකණ්ඩ පැවැත්ම නියත නැහැ. සුලිසුලඟ කියන එක බලපෑන් එල්ලෙන පැත්තට අනුව දකුණු උතුර මාරු වෙනවා, නැත්නම් ගමන් මඟ වෙනස් වෙනවා වගේ සසර ගමන් මඟත් නියත මඟක් නෙවෙයි තියෙන්නේ. තමන් බලවත් කරගන්නා පැත්තට අනුව කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී බව මේ ඔක්කොම සසර ගමන් මඟ. එතකොට ඒ දියුණු කරගන්නා වූ පිරෙන්නා වූ ලක්ෂණ අනුව නෙවෙන්නේ. සතෙක් යනවා නෙවෙයි, තමන්ගේ උපාදානය තුල කාම දුගති උපාදානය, කාම සුගති උපාදානය, රූපී අරූපී භව උපාදානය, උපාදානයේ ප්‍රභේද අනුව අර සොලිසුලඟේ දිසානතිය වෙනස් වෙනවා වගේ වෙනස් වෙනවා. එතකොට සසර යන සතෙක් නැහැ. නමුත් උපාදානය තුල යාමක් තියෙනවා. උපාදාන තුල යාමක් තිබෙනවා නම් ඒකේ විශේෂයෙන් දුක් බහුලව සමග සලෞකික සැපත් තිබෙන තැන් තිබෙනවා. කාම සුගතිය හෝ බඹතලවල. නමුත් ඒ සදාකාලික නොවන බැවින් ඒක ඉවර වුණාම, එහි විපාක ඉවර වුණාම යලිත් අන්ත දුගතියකට වැටෙන්න සිද්ධ වෙනවා. විතරක් නෙමෙයි ආපහු ගොඩ එන හැටි කියලා දෙන්න කෙනෙක් නැති. සත්ත්ව ලෝකයට වැටුනහම මම කියලා තියෙනවා සත්ත්ව ලෝකයේ තියෙන ඔවුනොවුන්ගේ ප්‍රබලයා දුබලයා කාගෙන ජීවත් වෙන එක. එතකොට බයෙම ජීවත් වෙන්න ඕන. බලන්න ඔය සමහර දර්ශනවල වනාන්තරගත වෙලා ඉන්න ගවයන් කොටියන්ට බය වෙන ආකාරය, මුවන් ගොදුරු කරගන්න දිනාට බය වෙන ආකාරය, ඒක ඔවුන්ට බිය සහිතව ජීවත් වෙන්න වෙලා තිබෙන ආකාරය. මම දුටුවා දවසක් මං හිතන්නේ සතා මට මතක නැහැ හරියටම පැටව ටිකක් එක්කලා අම්මා කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා තැනක මේ ගොදුරු කරගන්න සතෙක් ඈත දකින්නවා. මේ අම්මා මොකද කරන්නේ? ළඟට ආවොත් පැටව ටික තමයි ඉවර වෙන්නේ කියලා පැටව ටික පැත්තකට කරලා හංගලා අර සතා ඉස්සරහට දුවගෙන යනවා. දුවගෙන ගියාන් පස්සේ පන්නන්න පටන් ගන්නවා. දුවන්න පටන් ගත්තාම ගොඩාක් ඈතට මෙයා යනවා.
ගොඩාක් ඈතට ගියන් පස්සේ මං හිතන්නේ ඉතින් දුවලා බේරෙන්නත් තියෙන්න ඇති. නමුත් ඊට පස්සේ ගොදුරු වෙනවා. දැන් එතකොට ඌගේ බඩ පිරුණ නිසා පැටව හොයන්නේ නැහැ නේ ආයේ. අම්මා මොකද කළේ? පැටව ටික බේරගන්න ජීවිතේ පූජා කළා. ඒ මාතෘත්වයේ හැකියාව වෙන්නේ නැති මම හිතන්නේ සතෙක් වුණත්. අනේ වගේ මේ බුදුදහමේ පෙන්වන්නේ මේ වඳුරා මනුස්සයා වුණායි කියලා නෙමෙයි, සත්ත්ව පරිණාමයක්. නැත්තම් පින්පව් අනුව සත්ත්ව සහ මිනිස් දෙවි අතරට යන බවක් නේ. ඒ අනුවගත් කල ඔය ඔබේ සංසාර ගමනෙත් අතීතයේ සහ ගමන යන්නේ නම් අනාගතයේ මේ එකතු වෙන ඇසුරු කරන අයට අනුව, එකතු වෙන පාපයට අනුව, එකතු වෙන පිනට අනුව මේ ගමන් මඟ වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනවා විතරක් නෙවෙයි, ඒකෙන් නිදහස් වෙන මඟ කියලා දෙන්න පුළුවන් තැනක් කොහෙවත්ම මේ බුද්ධෝත්පාදයක සදහම් හමුවීම නම් වූ දොරටුවෙන් හැරුණාම වෙනත් දොරටුවකින් නැහැ. ඒ නිසා දොරටුව හමුවන අවස්ථාවේ දොරටුවෙන් පිට වෙන්න හදන වැරුණාම දොරටුව මග හැරියොත් යලිත් වතාවක් අතිදීර්ඝ වූ සංසාර ගමනකට. මට මතකයි මා පැවිදි වුණ මුල් කාලේ ලියාගත්ත පාඩයක්. කොහෙන් හමුණාද මතකත් නැහැ. ඒක තිබෙනවා. නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඔබගේ මුළු ශක්තිය යොදන්න. නොසේනම් අතිදීර්ඝ සංසාර ගමනකට ඔබට ප්‍රවිෂ්ඨ වීමට සිද්ධ වෙනවා ඇත. මොකද දොරටුව තිබෙනවා. දොරටුව ආයෙත් අර අවුරුදු 300-400කට පස්සේ දර්ශනය වෙන වල්ගතරුවක් වගේ ආයෙත් දොරටුව හමු වෙන්නේ හේතු එකතු වෙන්නේ කලාතුරකින් කියන එක. මේ නිසා මේ කලකිරීම කියන වචනේ තේරුම ඔය ඔබ කතා කරන අර්ථ එකක් නෙවෙයි. මතක තබා ගන්න. මේක මේ ඉන්නවා තියෙනවා මම වගේ කියන ලෝකේ පවතිනා වූ මුලාවක් පිළිබඳව අවබෝධය කලකිරීම කියලා කියන්නේ. ඔබ ඉන්නවා තියෙනවා කියලා කතා කරන දේවල් වල යමක් ඇත කියලා ගන්න දේවල් වල එහෙම ගන්න දෙයක් නැති බව, හිස් අසාර බව, මේ ලුහු බඳින්නේ මිරිඟුවක් පිටුපස බව. මේ කවදාවත් මේක ලබා ගන්නට බැරි දෙයක් බව තේරුම් ගත්තාම තමයි අර නරියත් කිව්වයි කියන්නේ උඩ පැනලා කඩා ගන්න බැරුවම මිදි තිත්තයි අප ඇඹුල් ලෝවා කන්නේ කියලා. අන්න ඒ වගේ කවදාවත් හිමි නොවන ගමනක් මේ සසර. ඒ බලාපොරොත්තු වෙන සැප කියන එක වෙනුවට ඒක ලබා ගන්න බොහෝසේ දුක් විඳින්න ඕන කියන කාරණාව තමයි තේරෙන්න ඕන. අන්න එහෙම තේරුම් ගත්තෙන් පසුව තමයි මේ සංවිග්ගෝ කියලා කතා කරන්නා වූ කලකිරීම කියන එක ඇති වෙන්නේ. අපි තව ටිකක් ඒක කතා කරමු. කලකිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. යත් සිදුවත් කුමරා මං හිතන්නේ බුද්ධිමත් කුමාරයෙක් වශයෙන් කාම ලෝකයේ පිළිබඳව එහි නැවත නැවතත් විඳීම පිළිබඳව අවුරුදු 16 සිට 13ක් විඳලා මෙතන හැමදාමත් මේකයි. ඉතින් මේකෙන් එහාට මේක නෑ කියලා තේරෙන්නේ නැති. එහෙම නැත්නම් උන්වහන්සේ පැහැදිලි කරපු ආකාරයට නම් අපි මේ විඳින්නේ මොකක්ද? පුද්ගලයෙක් විඳිනවා නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙලා හැම එදත් අදත් ඉදිරියටත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලෝකේ හඳුනා ගන්න දීලා තිබෙනා වූ වරමට පිටුපා යමින් ලෝකේ තියෙන දේවල් කෙරෙහි ඇලීමක් ඇති කරගෙන ඊට පස්සේ සිතට එන දේ විඳිනවා. දැන් ලෝකේ දේවල් පිළිබඳව ඇලීමක් ගැටීමක් ඇති කරගත්තේ නැත්නම් හැමදාමත් ලෝකෙ දිහා බලලා අලුතෙන් ලෝකෙ දිහා බලලා උදෑසන අවදි වුණාම ලෝකේ නැවුම් වගේ හැමදාම නැවුම් ලෝකයක් දිහා බලන්න පුළුවන් වෙනවා. නැවුම් ලෝකයක් දිහා බලපුවම උපේක්ෂා සහගත බවක් තිබෙනවා අනිවාර්යයෙන්ම. සිදුවෙන දේ පේනවා ඇරුණාම Tamanට මතයක් නැහැ එතකොට. නමුත් ලෝකෙ තිබෙන දේවල් වලට ප්‍රියාප්‍රිය කරන්න ගිහින් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඇලුනහම නැවුම්ම බලන්න පුළුවන් කමක් නැහැ. දකින්න හැම මොහොතකම Tamanට අදාළ දේවල් සිතින් මතු කරලා දේලා හදලා දෙනවා. දැන් ඉතින් ලෝකේ රස විඳිනවා කියන එකේ ඇත්ත සිද්ධිය Taman හදාගත්ත සිතුවිල්ල තලු මරනවා. එහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. කාමයේ කියන්නේ ඒකටයි කියලා තේරෙන්න ඕන. ඔක තමයි බුදු සමයෙන් උගන්වන ගැඹුරුම ඉගැන්වීම. ඒකයි අර යදම් තැන්වලදී අපි පැහැදිලි කරන්නේ කාමයේ හිස් දෙයක්, අසාර දෙයක්, සිහිනයක්, මස්කටුවක් කියන වචන උපමා කරලා තිබෙන්නේ කොමටද කියන එක හොඳින් හොයා ගන්න වෙනවා. එතකොට බහුතර සත්වයකට එහෙම තේරෙන්නේ නැහැ. බහුතර සත්වයෝ මොකද කරන්නේ? ඔවුන් මේ ලෝකේ ඉපදිලා මේවට ඇලුණෙන් පස්සේ ඒවයි තමයි සැප තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ නිසා ඒවා පිටුපස ලුහු බැඳීම සඳහා කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය, අධ්‍යාපනය, උගත්කම, විද්‍යාත්මක දියුණුව සියල්ල යොදන්නේ නැද්ද?
බලන්න වර්තමානයේ මොනවද මේ කරන්නේ කියලා. මේ සියලු දේවල් යොදාගන්නේ මොකටද? මිනිස්සුන්ට සැප විඳින්න කියලා තමයි කියන්නේ. සැප විඳිනවා කියන්නේ මොකක්ද? කාමයේ විඳින්න. කාමයේ විඳිනවා කියන්නේ මොකක්ද? තියෙන දෙයක් විඳිනවා නෙවෙයි, මස් කටුවක් තල මරනවා. මස් කටුව හපන්න ගිහින් හක්කලේ රහට රැවටිලා මස් කටුවේ රහක් තියෙනවා කියලා හිතනවා. ඒක තමයි මගේ ජනප්‍රියම ගැඹුරුම උදාහරණය. කවදා හරි කෙනෙකුට මේ මේ කවදා හෝ පිළිකුල් වෙනවලු මිනිහට මේකත් කියලා ගීත පදයක් තියෙන්නේ. අන්න ඒ වගේ කවදා හරි කෙනෙකුට මේ දුර පෙනෙන්නා වූ මිරිඟුව පිටපස ලුහු බැඳලා කොතරම් දුර ගියත් මිරිඟුව තව ඈතට යනවා වරුනහම හමු වෙන්නේ නැහැ කියන එක වගේ ජීවිත කාලයක් භුක්ති විඳලා පොරාලලා හොයපු දේ හමුනේ නැහැ කියලා අතෘප්තියෙන් පරලෝ යන්න වෙනවා. ඊළඟ ජීවිතයක් ආයෙත් හදාගෙන ඒකේ ඕනෑකම තියෙන නිසා ආයෙත් හොයනවා. නිසා කාම ඒසනාව පෘථග්ජන පුද්ගලයාගේ දර්ශනයයි. ඉතින් ඒක ඉඳ හිටලා සුඛයක් නොලැබෙනව නෙවෙයි. ඒ නිසා කාම සුඛයයි කියනු ලැබේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. නමුත් ඒක මේ වේදිත සුඛය කියන එකේ තේරුම බාහිර දේවල් උදව් කරගෙන Taman විදින සෝයක්. බාහිර වස්තු වල තියෙන දෙයක් නෙවෙයි ඒක. ඉතින් බාහිර වස්තු නැහැ කියලා ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. සමාජයේ තියෙන බාහිර වස්තු නැහැ හින්දා ආස කරන්න දෙයක් නැහැ කියලා නෑ. බාහිර වස්තු අපට අපි නම් කරපු ආකාරයෙන් පෙනෙනවා. නමුත් ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් පවතින එක විදිහක පවතින දෙයක් නොවන බව ඇත්ත. අපි මොනවා කතා කළත් විවිධ වශයෙන් වෙන් කරන සියල්ල එක තැනකට කුඩු කරලා දාලා පුච්චපුවම අලු ගොඩක් බවට පත් වෙනවා. ආයෙත් ඒක විවිධ වශයෙන් නිර්මාණය වෙලා උපදිනවා. ඉතින් ඒක ලෝකේ ස්වභාවය. ඒ වෙනස් වෙන සුළු ස්වභාවය සුන්දර වශයෙන් දකින්න වැරුණාම ඒකට කලකිරෙන්න කාරණයක් නැහැ. ඉතින් මේ ලෝකෙට සත්වයක් එන්නේ ওই වෙනස් වෙන ස්වභාවය විඳින්මින් ජීවත් වෙන්න ඇරුණාම ඒක තුළින් Tamanට අයිති අදාළ හිරගෙදරක් හදාගෙන හිරගෙදර රටු වෙන්න නෙවෙයි. නමුත් මිනිසාට සිදුවන දේ තමයි ඒවා ආශ්‍රයෙන් ඇලෙන්න ගැටෙන්න ගියාම Tamanට අදාළ හිරගෙදරක් හැදෙනවා. හිරගෙදර කියන එක සීමා සහිත දෙයක් නේ. ඒකේ කැම බීම සීමා සහිතයි නිදහස් වෙලා යන්න බැහැනේ. බන්ධනාගාරය. අන්න ඒ වගේ මේ පස් දොරෙන් ලෝකෙට ඇලීම නිසා Taman බන්ධනාගාරයක් හදා ගන්නවා. ඒක කියනවා සතර බන්ධනය. නැත්නම් මාර බන්ධනය කියන එක. ඉතින් මේ මාර බන්ධනය සම්බන්ධයෙන් ගත් කල අන්ධ භූතෝ අයං ලෝකෝ තනුක්කෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝ අප්පුසග්ගාය ගච්ඡති කියලා තියෙනවානේ. ඔය සකුන්තෝ ජාලමුත්තෝ කියන එකත් කියන්නේ ඔය දැල්ලෙල්ලා තියෙනවා කුරුල්ලන් අල්ලන්න. එතකොට ඔයාට අහු වුණ අය ගැලවිලා යන්න කීප දෙනෙක්. ගැලවෙන්න බෑ කාටවත්. මොකද දැලට අහු වෙලා නිසා. අන්න ඒ වගේ මේ ලෝකයා අන්ධ භූතයි. ඇස් පෙනුනට තවත් අන්ධභාවයක් පවතිනවා. ඔය සමහර අයට ඇස්වල තිබෙන්නේ වර්ණාන්ධතාවය කියලා ඇස් පෙනුනට වර්ණය පේන්නේ නැහැ. ඒ වගේ තථාගතයන් වහන්සේ මේ මිනිසාට ඇස් පෙනුනත් ඔහු සතුව පවතිනා වූ අන්ධභාවයක් පෙන්නනවා. අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං මෝහං සහතේ. අන්නේ අන්ධභාවය. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මොසපත් වූ මිනිසා ලෝකයේ ඇත්ත දකින්න නැති අන්ධෙක් කියන එක තමයි බුදු සමයෙන් පෙන්වන්නේ. මේ දැස නෙමෙයි. ඊට එහා ගියේ. අන්නේ අන්ධභාවයේ ඉන්න පුද්ගලයාට ඔය කලකිරෙන්න තේරෙන්නේ නැහැ. අසාරත්වයක් තේරෙන්නේ නැහැ. ඔහුට අසාරේ සාරමතිනෝ. අසාර දේවල් සාරමතෙන් නොහු ඉන්නේ. සාරේච අසාර. සරුදේන සරු වශයෙන් දකින්න කෙනෙක්. ඒ නිසා ඔහුට කවදාවත් මේ සාරං නාදි ගච්ඡanti. ඔහු කවදාවත් සාරයක් ලබන්නේ නැහැ. මොකද ඔහුගේ සංකප්පයේ ගෝචරයේ මිත්‍යා නිසා. මෙන්න මේ විදිහට මේ ලෝකයේ පිළිබඳව වෙනස් ඇසකින් බලලා බෙදාගෙන බලනකොට කවුද මේ විඳින්නේ? කයක් වශයෙන් ඔබ පුද්ගලයෙක් වෙනුනට අන්තිමට විඳින කෙනෙක් නෑ, විඳීමක් විතරයි තියෙන්නේ. විඳීමෙන්ම මම හදා ගන්නව ඇරුණාම වෙන කෙනෙක් නැහැ. එතකොට තථාගතයන් වහන්සේ වදාළ මම යන්න ඒ මොහොතට උපදින හැඟීම විඳීමෙන් හදා ගන්න දෙයක් වශයෙන් පෙන්වනු ලබනවා. එතකොට විඳින්න ගියාම ඇතිවෙන්නා වූ ඇලීම ගැටීම
මුලාව තමයි අර මේ අන්දන්තමං තදා හෝති යං ලෝභං යං දෝසං යම් මෝතං මෝහං සහතේ නැත්තම් මුසපත් වූ නරයා නැත්තම් පුද්ගලයාට අන්ධ භාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහට මේක විශාල ගැටලුවක් උගුලක් ලෙහා ගන්න බැරි ප්‍රහෙලිකාවක්. අර තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජිතේ ජටං කියන්නේ ඒකනේ. ගෞතමයන් වහන්සේ ඇතුළතත් ගැට පිටත් ගැට පිට ගැට. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මා ඔබ වහන්සේගෙන් විමසමි කවුරුන් විසින් මේ ගැටේ ලෙහනු ලැබෙද්ද? අනේ ඇතුළත පිටත ඒ ගැට ගැහෙන එක තමයි මේ සංසාර බන්ධනය කියලා කියන්නේ. ඉතින් මේ බන්ධනය බැඳපු කෙනෙක් නැති වුණාට බැඳීමක් තිබෙනවා. ලෝභෙන් ද්වේෂයෙන් මොහෙන්. එතකොට බැඳීමට එකතු වෙන්න ගියොත් තවදුරටත් බැඳීමමයි සිදු වෙන්නේ. ඒක ගැලවෙන මාර්ගයක් වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු ටික සමාජයේ තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තේ නැති පුද්ගලයාට පෙන්වන එක තමයි මේ පෙන්වන්නේ. ඒතේව සත්තා බහුතරා සංවිග්ගා යෝනිසෝ න පදහන්ති. බහුතර සත්වයක් සත්වයෝ මේ පිළිබඳව මේ කලකිරීමට පත්ත එයින් මිදීමට නුවණ භාවිතා කරන්නේ ප්‍රධාන වීරිය කරන්නේ නැහැ. ඒ බහුතර සත්වයින්ට අපි නමක් තියමු පෘථග්ජන පුද්ගලයෝ. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද උගත්ද නූගත්ද ධනවත්ද දුප්පත්ද මේ බෙදීම් බාහිර ස්වභාවික කාරණානුව තථාගතයන් වහන්සේගේ බෙදීම පුහුදුන් අසතවා පුතුග්ජනෝ කියන වචනට අයිති. ඒ නිසා ඔවුන්ට මේ දැලෙන් මිදලා යන්න බෑ. ඔවුන්ට අදාළ ප්‍රධාන වීරිය තේරෙන්නේ නැහැ. අදාළ ගත යුතු මාර්ගය තේරෙන්නේ නැහැ. ඒ බඳු මට්ටමකදී තමයි ඔය හදාගත්ත බුදුදහමක් උදව් කරගෙන පුණ්‍ය මාර්ගයක් තිබෙන්නේ. අර ගමන් මගේ දුගතිගාමීකවත් වළක්වලා මිනිස්කමවත් රැකෙන්නට ලෞකික සපවත් ලැබෙන්න අනාගතේවත් බුදුවරයෙක් හමු වෙන මග වැසී යන එක වළක්වන්නට භවගාමී පුණ්‍ය කර්මය නැත්තම් භවගාමී මාර්ගයක්. භවගාමී බුද්ධ ආගම කිව්වට කමක් නැහැ. නමුත් මට මතක් වෙන වචනේ මෙතෙන් එකතු කරුවාම එබැවින් තථාගතයන් වහන්සේ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ සමාජයට ධර්ම දේශනා කරලා තිබෙන්නේ භවගාමී වෙන්න නෙමෙයි භව නිරෝධය සඳහා. තවත් තැනක වචනයක් හමු වෙනවා අසුරු ගසන තරම් කාලයක්වත් භවයේ රැඳීම වර්ණනා කරන්නේ නැහැ උන්වහන්සේ කියලා. එතකොට උන්වහන්සේ වර්ණනා නොකන භවයේ අපිට රැඳෙන්න වෙලා තිබෙන්නේ අපිට කියන්නේ මට එහෙම නෙමෙයි සමස්ත සමාජයේ ගත් කල බුදුන් අයට රැඳෙන්න වෙලා තිබෙන්නේ එකක් මිදෙන මාර්ගය නොතේරෙන නිසා රැඳෙන්න වෙලා තිබෙන්නේ ඒක උන්ට යමක් තිබෙන නිසා. මනමනම් මගේ දෙසවන් වලින් මහලා තියෙනවා යම් දවස්වලදී අපි ඔය නිර්වාණ සුඛය ගැන කතා කරපුවාම අනේ මට නම් නිවන් සැප ඕන නෑ මේ ලෝකේ තියෙන සැප ඇති කියලා කියන අය. බමුණෙකුත් කිව්වයි කියලා මම ඔය පතක් කරලා තිබෙන්නේ. ගෞතමයාගේ සමරවත් ගෞතමයාගේ නිවනට වඩා මහමග හිඟා කන එක හොඳයි කිව්වයි කියලා. ඒක තින් මේ ගාථාවක සඳහන් වෙනවා. මේ සුකන්ති දිට්ටං අරියේහි සක්කාය සූපරෝධනං කියලා. ආර්යයන් වහන්සේලා නැත්නම් ආර්ය පුද්ගලයා මේ සක්කාය නිරෝධය සැපතක් වශයෙන් දකිනවා. ආර්යයන් දකින්නේ ආර්ය ඥානයෙන් නැත්නම් ආර්ය භාවයටපත් වීම තුළ. නමුත් පච්චමික නිදං හෝති සබ්බ ලෝකයක පස්සතං මුළු ලෝකයාම ඒකට එරෙහි විරුද්ධයි. මෙතනයි මේ සමාජයේ ඉන්නේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා සර්වඥයලු එලි කරන දහම තේරුම් ගන්නට තරම් ඥානීය තියෙන කෙනාට වළංගු දෙයක්. නමුත් ඒක එදා සමාජයේ හිටිය අයට වඩා බුද්ධිමතුන් අද සමාජයේ ඉන්නවා නෝනින් ඉදිරියට ගිහින් ඉන්නවා. එබැවින් ඒක බැරි දෙයක් කවදාවත් බැරි දෙයක් කියන අර්ථයට ගන්න නැතුව තේරුම් නොගත්තොත් අපහසු දෙයක් කියන එක වශයෙන් තේරුම් කරගෙන තේරුම් ගන්න මහන්සි වෙන්න. ඒකට ඉතින් අපි අර මට මතකයි මගේ තරුණ කාලයේ වගේ දකින්න ලැබුණා ලෙහෙසි කළ අභිධර්මයේ කියලා වචනයක්. යම් ඒවා පිළිබඳ උගන්වීම් කරපු අය ඒක යම් ආකාරයෙන් පහසු කරලා තිබෙනවා. ඉතින් ඔය අභිධර්මයේ ලෙහෙසි කරලා තින්නේ ඕන් පමණක් නෙවෙයි මමත් ලෙහෙසි කරලා තියෙනවා දහම් පාසල් දරුවන්ට. සියලුම පද සාමාන්‍යයෙන්
තිත්ත කතාය වගේ නෙමෙයි අර්ථයක් ඇති වචන නෙවෙයිනේ පාලි වචන. ඉතින් ඒ නිසා පාඩම් හිටින්නේ නැහැ පාඩම් කළාට. මේ නිසා මේවට අදාළ විකට ස්වරූපයේ ගත්තා වූ කාව්‍යම ස්වරූපයේ ගත්තා වූ පදපේලි මාර්ගයෙන් ඔවුන්ට පාඩම් කරවලා තියෙනවා. ඒ හැබැයි නිවන් දකින්න නෙවෙයි විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර වමාරන්න. නමුත් අපි මේ සසුන් ගමන් මගේ පැමිණීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සඳහා පූර්ණ කාලීනව කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපට අධහැක් වෙලා තිබෙනවා ලෙහෙසි කරන්න නිවන් මඟ. ඒක විශාල බරපතල දෙයක්, අමාරුම දෙයක්, කරන්න බැරි දෙයක් කියලා දහම් පෙළවල් ඔස්සේ කවදාවත් හිතන්න බැරි තරමට ඉන් ඈත් කරලා. අර පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේ තියෙන අපහසුව දැක්කහම දරුවෝ නොහදා ඉන්න අම්මලා තාත්තලාට හිතෙනවා වගේ. සංයෝජන 10ක් කඩන්න උගන්වපුවම, පාරමිතා සම්පූර්ණ කරන්න උගන්වපුවම, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න උගන්වපුවම, තව නොඑක් කාරණා දාලා ඒක හිතන්නවත් බැරි තරමට එහා අපහසු ඉලක්කයක් බවට පත් කරපුවාම කම්මැලියට දිවස් තියනවා කියලා කියන්නේ. ඉතින් එයා එතකොට ඉතින් අර කාමයේ සැපයි කියලා තියෙන පුද්ගලයා ඒකට ආවඩන්ට අරක හැමදාම ඔබේ වචනින් කියනවා නම් පෝස්ට්පෝන් කරනවා. කල් දානවා. ඒ නිසා මේ සමාජය තුළ මම දකින්නේ නිවන කල් දාලා ඒ වෙනුවට කම්සැප හොයන ලෝකයක්. නමුත් මෙතෙන් මේ වචනේ එකතු කරගන්න ඕනේ. යංචකාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං නිබ්බානස සුඛස්සේතේ කලන්නක් ගන්ති සෝලසී. ඔය බුද්ධ වචනේ මේ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න. ඔබට ඔය පේන්නා වූ බාහිර දේවල් උදව්වෙන් සිතේ උපදවා ගන්න එකට නේ ඔය කාමසුඛය කියලා කියන්නේ. ඒ වගේම කෙනෙක් පිනට නැඹුරු වෙලා පිනෙන් පරලොව ගියාම දුක් විපාක නැතුව ඝන කයක් නැතුව විඳින්නා වූ සුඛයටනේ දිව්‍ය සුඛය කියලා කියන්නේ. සදිව්‍ය ලෝක කියලා කතා කරන්නේ ඒ වගේ මානසික සුවයකින් නැත්නම් සිතේ සතුටම මුල් කොටගෙන ජීවත් වෙන පිටසක් නේ. මේ දෙකම එකතු කරනවා බුදුරජාණන් වහන්සේ. දෙක දෙක කළා එක පැත්තකට දානවා. දාලා තථාගතයන් වහන්සේ හෙළි කළ වදාළ මිනිසාට ලබා ගන්නට උරුම වුණා වූ තණ්හක්කේ සුඛේ හා සංසන්දනය කිරීමේදී තණ්හක්කේ සුඛස්සේතේ කලංනක් ගන්ති සෝලසින්. අපිට කොහොමද ලියන්න වෙන්නේ? අපි ලියමු සමීකරණයක් හදමු. කාමසුඛය දාසයෙන් එකකින් 10න් එකයි. දිව්‍ය සුඛය ඉතුරු 10න් එකකින් 10න් 15යි. දැන් ඔක්කොම සම්පූර්ණ වුණේ 10න් එකයි. එතකොට ඒ 10න් එකෙන් එක එකතු කිරීම 10න් එකෙන් 15 එකතු කිරීම 10න් 15 සමානයිනේ 16 වෙන්නේ. එහෙමයි සමීකරණේ හරියන්නේ. එතකොට සම්පූර්ණ සුඛය පිළිබඳ 16 කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කාම සුඛය, දිව්‍ය සුඛය 16න් නිර්වාණ සුඛයෙන් 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට 16න් 15ක් තරම් බුදුරජාණන් වහන්සේ වදාරන සුඛය ශ්‍රේෂ්ඨ බව, උතුම් බව, මන්දයත් ඒ අහිමි නොවන එකක් බව බැවින්. එහෙමයි බුදුන් වහන්සේ වදාරන්නේ. නමුත් ඒ ඉගැන්වීමට සමීප වෙන්න සමාජයට අමාරුයි. වහන්සේ කාමසුඛය සහ දිව්‍ය සුඛය 16න් එකක් සහ තණ්හක්කේ සුඛේ නැත්තම් උන්වහන්සේ පෙන්වපු මාර්ගයේ ගියාප ලැබෙන සුඛය 16න් 15ක් තරම් වෙනස් කරලා පෙන්වන්නේ. නමුත් සමාජයේ 16න් එක මත ලුහු බැඳීම ජීවිතයේ බවට පත් කරගන්නවා. 16න් 15 අමතක කරලා දානවා. ඒක තමයි වුන්ගේ දැක්මේ හැටි. ඉතින් අර දිනු කරගත්තු නුවණක් ඇති, සංසාරික පුරුද්දක් ඇති, එහෙම නැත්නම් ඇහෙනකොට කියන දේ පිළිබඳ අර්ථයක් තියෙනවා කියලා තේරුමක් ඇති අය. දැන් බොහෝ දෙනා ඔය අපේ ධර්මදේශනා සඳහා පසුගිය කාලවකවානුව වල ඇහිලා පවතින විප්‍රකාර සමාජයට වඩා අර්ථයක් තියෙනවා මේ කියන එකේ කියලානේ අවධානය යොමු කරලා තිබෙන්නේ. එහෙම වුණත් උන්ට නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරලා උද්‍යෝගිමත් නොවුනොත් අප සමග කතා බහ කරලා සම්බන්ධයක් ඇති කර නොගත්තොත් ටික දවසක් යනකොට උන්ටත් අර පරණ පාරට ආයෙත් අනේයෝක කරන්න බෑ කියලා බන්දෝත්සාහි වෙලා අර මේකේ පෙන්නන බහුතර සත්වයින්ගේ උරට වැටෙන්න පුළුවන්. එමයි ඒකේ හැටි. ඒක
තථාගතයන් වහන්සේගේ කාලෙත් මේ කතාව ගැන සඳහන් වෙනවා උපාසකවරුන්ගේ කතාව කියලා එකක්. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා ඔවුන්ට මඟ පෙන්වලා ගියා. නැවත ඔවුන් මොන ගැහෙන වෙලාවට ඔවුන් වෙන වෙන දෘෂ්ටි අරගෙන බුද්ධෝත්පාදයක සදහම් තිබේදී ඔබ මොකද මේ වෙනත් දෘෂ්ටි කරගහගත්තේ කියලා ඇහුවයි කියලා තිබෙනවා. ඒ වගේම සරියුත් හිමියන්ට තවත් එවඳු වගකීම් දැරුව අයට භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් උද්‍යෝගිමත් කරන්න. උකටලී වෙන්න නැත්නම් මේ වැඩේට පසුබාන්ට ඉඩ තිබෙනවා. ඒ නිසා උද්‍යෝගිමත් කරන්න කියලා උන්වහන්සේත් නිරන්තරයෙන් අර දම්සභා මණ්ඩපයට වැඩම කරන විට නැත්නම් උන්වහන්සේ හවස විවේකව වඩිනකොට පිරිසක් ඉස්සරහට ඒ එන්නේ තවදුරටත් උද්‍යෝගිමත් කරන්න. ඒ නිසා අපටත් මේ උද්‍යෝගිමත් වීම කියන කාරණාව අවශ්‍ය වෙනවා. නමුත් ඒක මේ පෙන්නන දේ සත්‍යයක් තියෙනවා යථාර්ථයක් තියෙනවා කියලා තේරුම් ගත්ත පුද්ගලයාට තමයි ඒ කෙරෙහි යන්නට අවශ්‍ය උත්සාහය ඕනෑකම පවතින්නේ. මේ සඳහා තව වචනයක් මෙතන තියෙනවා යෝනිසෝ පදහන්ති කියන එක. අපි මේක සාමාන්‍යයෙන් ගන්න ඕන ඒ පිළිබඳව උපාය නුවණින් යුක්තව වෙරවීරිය වඩන්ට ඕන කියන එක. සාමාන්‍යයෙන් අපි කියන ප්‍රධාන වීරිය කියලාත් තිබෙනවා. ප්‍රධාන වීරිය කියන එක ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලාත් තියෙනවා. තවත් එහාට ගත්තාම සම්මා වායාමයේ කියලාත් තිබෙනවා. අන්න ඒ සම්මා වායාමයට කර්තව්‍ය කිරීමෙන් තමයි මේ ගමනට බාධක දුරු වෙන්නේ සහ ගමන් මඟ හෙළි වෙන්නේ. ඉතින් ඒක අපට එහෙම සමීප වෙන්න අපහසු වෙලා තිබෙන කාරණයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වීමේදී ආර්ය මාර්ගයේ සම්මා වායාමය සමාජයට විවෘත වෙන්නේ නැහැ. පෘථග්ජන මාර්ගයේ සම්මා වායාමය නැත්තම් පුද්ගලයා මුල් කොටගත් සම්මා වායාමයක් තමයි විස්තර කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නූපන් කුසල් උපදවනවා කොහොම පින් රැස් කරන්න. නූපන්න කුසල් නූපදවනවා කොහොම පව් රැස් කරන්න නැතුව ඉන්න. ඒ විදිහට ඔහුට ඒක සම්මාදිට්ඨිය සහ සම්මා වායාමයයි සම්මා සතියයි වෙනවා කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. චත්තාරිසක සූත්‍රයේ ආර්ය මාර්ගයයි අනාර්ය මාර්ගයයි දෙකට බෙදලා විග්‍රහ කිරීමේදී මේකේ අර මාර්ගයේ පමණක් පාඩම් කරන් ඉන්න අයට එතනින් එහාට මේකේ සම්මා වායාමයක් තේරෙන්නේ නැහැ. නමුත් ස්කන්ධ පංචකයක් තුළ දේශනා කරපු ධර්ම මාර්ගයට එන්න පුළුවන් වෙනකොට තවත් සම්මා වායාමයක් තියෙනවා. දැන් මේ ටිකක් මේක ගැඹුරු වෙන්න පුළුවන්. මොකද මේ මට ඉදිරිපත් තියෙන්නේ පෙළ දහමක් ඉදිරිපත් කරන්න කියලා ධර්ම දේශනා 10ක් 12ක් කරපු එකක සමහර විට අවසානයේ විය හැකි තවත් ගැඹුරට තියෙනවා දැක්කොත් එහාට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ගැඹුරු නැත්නම් ඒවම කියන්නෙත් නැහැ. මොකද ඒකාකාරී වෙනවනේ. ඒ පවතිනවට වඩා ගැඹුරින් කියන්න ඕන. දැන් එතකොට මොකද්ද මේ වෙන්න ඕන කාර්මයේ ප්‍රධාන වීරිය කියලා කියන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීරිය. පැහැදිලි කරනවානේ එහෙම. අනුප්පානං නපුනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය කියලා ඒ වගේ pāli භාෂාවෙන් මේ වචන හතරකුත් තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරමති හිත්තං පග්ගණ්ණාති පදහති. කැමැත්තක් උපදිනවා චන්දං ජනේති ව්‍යායමති විරිය උත්සාහ කරනවා. ඒ වගේම ආරද්ධ විරිය නැත්නම් විරිය ආරම්භ කරනවා. ඒ වගේම සිත ඒ සඳහා යොමු කරනු ලබනවා. අර වැරවිරිය වඩනවා පදහති. පෙන්වන්නේ අන්න ඒ විදිහට ඒ අදාළ කර්තව්‍ය කෙනෙක් සතු ක්‍රියාකලාපයක්. ඒකයි මේකට අර කියන්නේ පහළට ගලාගෙන යන ජලයේහි ඉහළ අතට පීනන්න උත්සාහ කිරීම වගේ දෙයක් කියලා. නමුත් ඒකට පීනන්න හැකියාව තියෙන කෙනා පීනනවානේ. පහළට ගලාගෙන යන බෝට්ටුවක් ඉබේ යනවා. නමුත් වතුර සැලපහරවල් කපාගෙන උඩටත් යන්න පුළුවන් බෝට්ටු නැත්නම් අපි දැකලා තියෙනවා. දුර්වල තැන් බලන උඩටත් යනවා පහළට වතුර වැළුවට. අන්න ඒ වගේ මේ පටිසෝතගාමිත්වය කියන තැනටපත් වෙන අය අඩුයි කියන එක තමයි මේ මෙතරම් මේ කියන්න උත්සාහ කරන්නේ. ඒකට ඔබ වැටහෙන්න ඕන මේ පෙන්නන මාර්ගය ගන්න හැටි තේරෙන්න වෙනවා. ඒක තමයි මේ අපි කතා කරන්න උත්සාහ කරන යෝනිසෝ පදහන්ති කියන වචනයට අදාළ සාමාන්‍යයෙන් ඒක ගන්න ඕන
කලකිරුණා වූ නැත්නම් සංසාරයේ කෙරෙහි ආර්ය ඇසින් බලා එහි පවතිනා වූ අතිදීර්ඝ බව, ගැලවීමට තැනක් නැති බව, අසාර බව දැකීම තුළ ලබාගත් ක්ෂණ සම්පත්තිය තුළින් උපාය නුවණින් ඒ සඳහා ප්‍රධාන වීරිය දරන්න ඕන කියන කාරණාව තමයි මේකේ පෙන්වන්නේ. ඔබ අයිති වෙන්න ඕන ගෞතම සසුන තුළ තථාගත බුදු පියාණන් වහන්සේට කිසියම් ගෞරවයක් පවතිනවා නම්, ඒ ධර්මයේ සත්‍යතාවය විශ්වාස කරනවා නම් අන්නේ ගොඩට. දැන් එතකොට මේ උපන් අකුසල් කියන්නේ මොනවද? නූපන් අකුසල් උපදිනවා කියන්නේ මොකක්ද? උපන් අකුසල් දුර වෙනවා කියන්නේ මොකක්ද? නූපන් කුසල් උපදිනවා කියන්නේ මොකක්ද? අර පෙර සඳහන් අර්ථය ආයෙ මතක් කරගන්න. නූපන් අකුසල් නූපදීම කියන්නේ පවු නොකර ඉන්න එක. උපන් අකුසල් වැඩි දියුණු කිරීම කියන්නේ නැවත නැවත පින් කරන එක. එහෙමනේ ඒක ගන්නෙ. නමුත් ඊට වඩා වෙනස් මාර්ගයකට යන්න වෙනවා. ඔබ ගමනක් ආපු කෙනෙක් මේ ජීවිතය තුළ. මේ ගමන එන විට ඔබ ළමා කාලයේ පටන්ම මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණුත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගිහින් මේව සමග ඇලීම ගැටීම තුළ චිත්තාභ්‍යන්තරය එකතු කරගත්තා වූ ශේෂයක් තියෙනවා. ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය කියලා. ඒ තමයි උපන්න කුසල්. මේවා තිබෙන තැන හොයන්න බෑ. එතෙන්ට ගිහින් පහර ගහන්න බෑ. මම උදාහරණයක් වශයෙන් පෙන්නන්නේ ගරිල්ලා කියන්නේ හැංගිලා ඉන්න කොටසක් එළියේ ඉඳලා වෙඩි තිබ්බට වදින්නේ නැහැ කියලා. නමුත් තථාගතයන් වහන්සේ දැකවදාරනවා මේ හැංගිලා ඉන්න ස්වභාවය යම් මොහොතක එළියට එනවා. ඒ හැංගිලා ඉන්න ස්වභාවය සංගවා ගන්න පුළුවන් කමක් නැහැ. අදාළ කරුණවලදී මොකද්ද වෙන්නේ? කාම විතර්කයේ වශයෙන්, ව්‍යාපාද විතර්කයේ වශයෙන්, විහිංසා විතර්කයේ වශයෙන් සිතට නැගෙන්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක උදව්වෙන් ඔබ ළඟ තියෙන දේ. අන්න දැන් උපායශීලීව මොකද කරන්න ඕන කාරණාව? තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් මේකට තේරුම් යන්න ඕන තමන් ලබාගත් ජීවිතේ ගත කරන්න තියෙනවා ඉස්සරහට. වගකීම් ඔක්කොම අතහැරලා කන්න බොන්න හොයාගන්න නැති ජීවිතයක් නෙවෙයි. පැවරන වගකීම් ඉටු කරන ගමන්. කොයි මොහොතකද මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතින ආ දුර්වලකම දැක ගන්න පුළුවන් විදිහට එළියට එන්නේ? එළියට එන්න හේතු බාහිරින් නෙදෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒක තමයි මෙතන උපායශීලී වෙනවා කියන එකේ තේරුම. එතකොට ඒ වගේම ප්‍රධාන වීරිය වඩනවා, වැර වීරිය වඩනවා කියන එකේ තේරුම ඒකට එකතු වෙන පුරුද්ද තමයි සංසාරේ දිනු වෙලා තියෙන්නේ. අසුරු ගසන සැඩකින් එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්නට යනවා වරුණාම සංසාරේ කවදාවත් බුදුවරයෙකුගේ අසුර ලැබුවේ නැත්නම්, කල්යාණ මිත්‍ර සේවනය ලැබුවේ නැත්නම් ඒකට එකතු නොවෙන්න කල්පනා කරන්නේ. එකතු වීම තමයි පුරුද්ද. එය බලවත් බොහෝ කල්. කාමාංග බලවත් කියන්නේ අන්න ඒකයි. දැන් අන්න ප්‍රධාන වීරිය තියෙන්න ඕන මොකටද? uppannං කාම විතක්කං නාදිවාසේති. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. අර කාම විතර්කය කියන්නෙම ඒ අදාළ කාරණයක් මුල් කොටගෙන ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් කොතනින් හරි උපදින පංච උපාදානස්කන්ධය. මතක තියාගන්න ඕන. දැන් එතකොට එකතු වුණොත් දුර වෙන්නේ නැහනේ. එකතු වුණොත් මොකද වෙන්නේ? නූපන් අකුසලත් උපදිනවා. තවත් මේ ලෝභ මූලයට තවත් හේතු එකතු කළා වෙනවා. නැත්නම් සංයෝජන සූත්‍රයෙන් ගත් කල ඇවිලෙන දරගොඩට තව දර දැම්ම වෙනවා. එතකොට අමුද්‍රව්‍ය සපේන තාක්කල් ගින්න දැවෙනවානේ. දැන් දැනට ගින්නක් ඇවිලෙනවා. මොකක් නිසාද? දාපු දර නිසා. මේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ගින්න ඔබේ ඇවිලෙනවා. ඒ ඔබ රැස් කරගත්ත නිසා. ඉතින් මේ ගින්න නිවන්න බුදුරජාණන් වහන්සේ මේකට ලාම්පු තෙල් මේ ඇල්ලතරවක් කරන්න කියලා කියන්නේ නැහැ. හරිම සුන්දර උදාහරණයක් ඒක.
කළ යුත්තේ දර දාලා තියෙන කැවුලුනාවයි. නමුත් ඒක ඇවිලිලා නෙවෙන්න ඕනනේ. ඒ වගේ අර චිත්ත අභ්‍යන්තරයේ තිබිලා එළියට ඇවිදින් අවසන් වෙන්න ඕන. නමුත් මේකට ආපහු සපේනෝ නම් ඉදිරියට දර එනම් ගින්න නිවෙන්නේ නැහැ තවදුරටත්. අර පෘථග්ජන පුද්ගලයා ගින්නක් තබාගෙන ගින්නට ආපහු දර දාන එක තමයි කරන්නේ මේ අරමුණේ මුලා වීම තුලින්. මේක තේරුම් ගන්න පුළුවන් නම් හරිම සුන්දර ප්‍රියතරම උදාහරණයක්. මේ ගින්නට දර දැමීම සහ අමුද්‍රව්‍ය සැපයීම සහ නොදැමීම කියන කාරණාව. එතකොට පෘථග්ජන පුද්ගලයා හැම මොහොතේම කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට එකතු වීමෙන් මොකද කරන්නේ? නැවත නැවතත් ගින්නට දර දානවා. ඒකයි මම කියන්නේ සතර හදන්න දන්නවා නිරුත්සාහයෙන්ම කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ දර දාන්න එපාය. අනේ දර නැවත නොදැමීමේ කාර්යය මොකද්ද කියලා බලන්න ඕන ඔබේ සිත තුළ, ඔබේ අරමුණ තුළ. ඒකෙන් පෙන්වන උපමාව. එනම් ඇතුළත විලා එන එක තමයි උපන්න කුසල් කියලා කියන්නේ. ඒක දුරු කරන්න ව්‍යායාමයක් තියෙන්න ඕන කියලා කියන්නේ. ඒක එකතු වීම දර දාන පාර. එතකොට ඒක වර්තමාන මොහොතේ නිවීම වසාගෙන ආපහු තණ්හාවකටත් බැඳිලා, කර්මයකටත් බැඳිලා විපාකට හේතුත් ඉතුරු කරනවා. ඒක නොකරන්න තමයි මේ ව්‍යායාමයේ නැත්තම් උත්සාහය තියෙන්නේ. අර විරියං ආරව චිත්තම් පග්ගණ්ණාටි පදහති කියන වචන වලින් පෙන්වන වචන වලින් පෙන්වන ක්‍රියාකාරකම තමයි බුදු සමයේ පෙන්වන යෝජිත මාර්ගය. හැම කෙනෙකුටම. ඕක තමයි සිහියෙන් කටයුතු වීම කියලා අප්‍රමාදයේ කියන තව වචනකින් පෙන්වන්න උත්සාහ කරන්නේ. අදාළ මොහොතේදී, අදාළ මොහොත එළඹෙන්නේ වර්තමානයේ, අදාළ මොහොත එළඹෙන්නේ පස්දරට උදව් කාරණා, බාහිර කාරණා උදව් කරන උපදින විතර්කයක් තුළ දැන් පරණ පාරේ යනවාද? නැත්නම් සසර හදනවාද? ගින්නට ආපහු පිදුරු දානවාද? ගින්න නිවනවාද? අන්න අර බහුතරා සත්තා ඕක තේරෙන්නේ නැහැ. උන් පරණ පාරෙම ආපහු ගින්නට දර දාන පාරේ යනවා. අන්න දැන් අර වායමති කියන කාරණේ හරිය නැත්නම් මේ පදහන්ති කියන කාරණේ ගත්තාම ප්‍රධාන වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ. ප්‍රධාන වීරිය නැවත නැවතත් වීරියං ආරභත වීරිය වඩන්න වෙනවා. මොකටද? එය දුරු කරන්න කියලා තිබෙන්නේ එන්න නොදී දීමෙන් නෙවෙයි. උපන්න කුසල් නිදුරු කරන්න කියලා තියෙන්නේ. එහෙනම් අර uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියන්නේ මූලයේ මුල් කොටගෙන හටගත්ත දේවල්. මේ මොහොතට පෙර පැවති අන්ධභාවය වෙනුවට පෘථග්ජන පුද්ගලයාට මේ මොහොතට මේක පෙනෙන්නේ නැති අන්ධභාවයකටපත් වෙන්නේ. අර අන්දන්තමන් තදා හෝති. දැන් මෙතෙන්ට තථාගතයන් වහන්සේගේ සතිය නම් වූ කරුණු පැහැදිලි කිරීම දැක්ම උදව් කරගෙන මෙයාට වර්තමානයේ හරහා අනාගතයක් හදන්න ඉතුරු නොකර අතහරින්න දරණ එක තමයි ප්‍රධාන වීරිය. නාදි වාසේති. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බැලීම කියලා කතා කරන්නේ. එතකොට අන්න උපන්න එක දුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ නිසාම ඒ මොහොතට එකතු වුණොත් එකතු වෙන සිද්ධියට තමයි පෙන්වන්නේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන භව කියලා. ඒක ඇස තුළ කන තුළ සිදුවෙන දේ. එකතු වුණොත් සිදුවන්නේ අන්න ආපහු අර උපාදාන භව වලින් නූපන්න කුසල් උපදිනවා. එතකොට උපන්න කුසල් දුරු කිරීමයි නූපන්න කුසල් නූපදීමයි දෙකක් වෙන්නේ නැහැ. එකේම සිද්ධ වෙනවා මම දකින්නේ. අර පින්පව් කතාව නෙමෙයි මම මේ පෙන්වන්නේ ආසෝක්ෂය වීමේදී ආර්ය පුද්ගලයාගේ. ඉතින් ඒක එක දවසක් දෙක මොහොතක්ද නැහැ. ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ තැන් පටන් යලිත් මේවා සිතට එන්නේ නෑ නේද, මගේ හිතේ එන්න නෑ නේද කියලා තේරෙන තුරු මේ ප්‍රධාන වීරිය බඹසර හැසිරීම කියන්නේ ඒක තමයි. දැන් එතකොට එතන තවත් වචනයක් තියෙනවා. කුමක්ද මේ නූපන් කුසල් කියලා කියන්නේ? නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩි වෙනවා කියන්නේ මොකද්ද?
අන්න එතකොට කුසල් කියන්නේ පින් කියන අර්ථය නෙමෙයි එතෙන්ට. අර ආර්ය මාර්ගයේ පූර්වභාග ප්‍රතිපදාවේදී කුසල් කියන්නේ පින්. අකුසල් කියන්නේ පව්. මෙතන නෑ මේක පෙන්නනවානේ තවත් වචනයක්. ඔය දස අකුසලයේ ලෝභ දේශ මොහ කියලා පෙන්නලා එකෙන් අකුසලයෙන් වෙන්නේ මේ කුසලය කියලා. දැන් කුසලස්ස උපසම්පදා බුදුරුන්ගේ අනුශාසනාවනේ. ඒ කුසලය ඒවට ලෝක කියන්නේ ලෝකෝත්තර කුසල් කියලා. අර ලෞකික කුසල් මේ ලෝකෝත්තර කුසල්. කුසලතා කියන එකේ තේරුම සාමාන්‍යයෙන් දක්ෂතා කියන අර්ථයයි කුසල කියන පදේ එන්නේ කොහොම ගත්තත්. එතකොට මොකද්ද වෙනව ඇත්තේ? හොඳයි ඔබට පංච උපාදානස්කන්ධයට එකතු වුණොත් වෙන්නේ සංයෝජන වෙන එක. නැත්නම් ඒකට පංච උපාදානස්කන්ධේ මමත්වෙන් ගත්තොත් මමත්වෙන් ගත්තේ නැත්නම් උපාදානෙ නොවි නැසෙන එක. ඒ උපාදාන නොවි නැසෙනකොට මොකද වෙන්නේ? ස්කන්ධ පහ අනිත්‍ය වෙනවා. නැත්නම් සක්කාය දුරු වෙනවා. එකතු වුණොත් සක්කාය හැදෙනවා. සක්කාය හැදුනොත් සංයෝජනය වෙනවා. සක්කාය කැඩුනොත් සංයෝජනය කැඩෙනවානේ. සක්කාය කැඩෙනවා කියන්නේ මොනවටද? සෝවාන් වෙනවටනේ. දැන් හරිද? ලෝකෝත්තර කුසලයේ ආරම්භ වෙන තැන. නූපන් කුසල් උපදින්න පටන් ගන්නවා. නැවත නැවතත් මේක කරන් යනකොට අර පැත්ත අර චිත්ත අභ්‍යන්තරයෙන් එන්න තියෙන දේවල් දුර්වල වෙනවා. ඒකයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා කියන්නේ. එහෙනම් ඒ පැත්ත සංඛ්‍යාව අඩු වෙනකොට මේ පැත්ත බලවත් වෙනවා. හැවත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබන්න පුළුවන් නිවීම ඒකයි අර නූපන් කුසල් උපදිනවා කියන්නේ පළවෙනි මාර්ගඵලය ලැබෙනවා වෙන්න පුළුවනි. මාර්ගයේ ඵලය මාර්ගය ගැනීමෙන් ඵලය තවදුරටත් ඒකෙදීමේදී මාර්ගඵලය සෝවාන් වලින් සකෘදාගාමී වෙන තැනට දියුණු වෙනවා. එතකොට තමයි උපන්න කුසල් වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ. එහෙමයි මහා චත්තාරීසක සූත්‍රය තුල මේ ආර්ය මාර්ගයේ ප්‍රධාන වීරිය විස්තර කරලා තිබෙන්නේ. ඔබට මේක තේරෙනවා නම් මේක හතරක් වශයෙන් පෙන්වලා තිබුණාට එක තැනදී හතරම සිද්ධ වෙන එකක්. නමුත් නැවත නැවතත් ඒ වැඩේ කරන්න ඕන. ඒකට තමයි මේ ප්‍රධාන වීරිය කරනවා කියලා කියන්නේ. එතකොට මේ සඳහා අපිට තේරෙන දෙයක් තමයි බලෙන් ඉඩකඩ ප්‍රස්තාව සලසා ගත්තට මේ අවස්ථාව උදා වෙන්නේ නැහැ. අපි සූදානම් වෙලා බලන් ඉන්නවා නම් හොරුන්ට එන්න කියලා හොරු එන්නේ නැහනේ. දන්නවා අපි අල්ලන්න බලන් ඉන්නවා කියන එක. නමුත් හොරු අල්ලන්න ඕන නම් හොරුන්ට නොදන්නවා. හොරු එන වෙලාව අනුමාන කරලා රැකලා ඉන්න වෙනවා. අන්න ඒ වගේ මේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභ දේශ මොහ මූල නිසා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නම් වූ තුන් ආකාරයට මේ ප්‍රමාද විහරණයේ උපදින බව අපිට තීරණය කරන්න බෑ. කොයි වෙලාවෙද කියලා. නමුත් Taman ළඟ තිබෙනවා නම් අදාළ ශේස්ත්‍රයකදී අදාළ කාරණයකදී මේ සංගවගත්ත කොටස එළියට එන බව තේරෙන්න වෙනවා. එතකොට ඒක එන්න කියලා බලන් ඉන්නවා නෙවෙයි නොදන්නවා බලන් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය සමාජෙත් ඔවා තිබිලා තිනවා. ඔය විරුද්ධවාදීන්ට හිරිහැර කරන්න ඝාතනය කරන්න මේ රවට්ටලා ගෙන්නනවා නැත්තම් නොකිය වෙනත් දෙයක් කරනවා. එහෙම අහු වෙන තැන්. අර 2009 පෙර කාලේ ඉවරුණා වූ 30 අවුරුදු සටනෙදිත් එහෙම උගුල් වලට අටවලා ඝාතනය කරපු තැන් තිබුණා. උගුල් අටවලා වගේ. අන්න ඒ වගේ අපිට මේක මේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම සඳහා අටවන ලද උගුලක් තියෙන්න වෙනවා. වර්තමාන මොහොතේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ ඒ ඕනෑම ඉන්ද්‍රියක් තුළ මේ මොහොතේ කුමක්ද අටවන ලද උගුල පරණ පාර යන්න නැති වෙන්න ආවහම එලව ගන්න. එනිසා මම ඒක පැහැදිලිව දකිනවා සංසුන් සමාධියක ඉඳලා මේක කරන්න බෑ. ඒක ලෞකික සමාධියක් හදාගත්තාම මේවා එන්නේ නැහැ. සමාධිය සුවයි. සමාධිය නිසා යට වෙලා. නමුත් නිදහසේ ඉන්න විට අදාළ කරුණු යෙදීම තුළ මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කය
ජනිත වෙන්න කරුණු යෙදීමෙන් හට ගන්නවා. ඒ හට ගැනීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඔබ ඇතුළත තියෙන දුර්වලකම. තවදුරටත් තියෙනවා කියන එක. ඔය ධර්මයේ සම්දිට්ඨික කියන සූත්‍රයක් ඉදිරියේ ඔබට අහන්න ඒකේ ඕක පැහැදිලි කරලා තියෙනවා හොඳට. ධර්මයේ සම්දිට්ඨික භාවය පිළිබඳව. එතකොට මෙන්න මේ අවස්ථාවට මුහුණ දෙන්න අපි හැම මොහොතම අවදි වූ තැන් පටන් නින්දට යනතුරු වැඩේ ඉවර වෙනතුරුම සමන් කරන කාර්යයට අමතරව තථාගතයන් වහන්සේ වදාලා වූ දියුණු කළා වූ සතිමත් බවකින් වීරියකින් අර ආරද්ධ විරියෝ කියන්නේ අන්න ඒක තමයි පැහැදිලි කරනු ලබන්නේ. ඒක උපාය නුවණින් කියන එකේ තේරුමත් ඒක තමයි. උපායශීලී වෙන්න වෙනවා. එතකොට ඔබට මෙයා අහු වෙනවා. එයාට ඊට අහු වුණොත් සිහියට එයා දැක්කොත් එයාට ඉන්පස්සේ මෙතෙන්ට එකතු වෙන්න ඉඩ නැහැ. එයාට යන්න වෙනවා. ඒක තමයි උපන් අකුසල් දුරු කිරීමට දන්නා වෑයම කියන වචනෙන් පෙන්වන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විසම විතර්ක, නාදිවාසීති පජහති කියන වචනෙන් කියන කාරණාව පොතේ පෙළවහක් පළක් වශයෙන් තියෙනවා. ඔබේ සිතේ පෙළක් වශයෙන් ඔබ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. බලන්න එතකොට මේ වැඩේ කරන අය ටිකක් අඩුයි අනිත් අර ඒක තේරුම් ගන්න නැති අය වැඩි කියලා නෙමෙයි කියන්න හදන්නේ. එදත් අදත් එහෙමයි ඒක. ආර්ය මාර්ගයේ ප්‍රවිෂ්ඨ වූ ඒ මග අනුගමනය කරන අත අනාර්යය ඒක කරන්න අමාරුයි කියලා ඒකට කාරණා ඉතින් මේ ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අර මේ අලස භවයේ දෝසහය කියන එකේ පෙන්වන්නේ ඊතා උදෑසනයි, ඊතා හැන්දෑවේ, ඊතා බඩගිනි, ඊතා බඩ පිරিলাය, ඊතා මද්දහනේ, ඊතා සීතලයි එහෙම කියලා නොකරන්න කාරණා යොදා ගන්නවායි කියලා. අන්න ඒ වගේ තේරුම් නොගත්ත පුද්ගලයාට මොනවා හරි හේතු ඉදිරිපත් කළා නොකරන්න කාරණා යොදාගත්ත හැකි. නමුත් අර කලකිරෙනවා කියන වචනෙන් බලන්න මේ වචනේ සංවිග්ගෝ කියන වචනෙන් තේරුම සසර ගමන පෙරෙහි පවතිනා වූ අසාරත්වය නැත්නම් ගැලවෙන්න බැරි ස්වභාවය පිළිබඳ ඇති කරගත්තා වූ දියුණු අවබෝධයක් කලකිරීම කියන්නේ. එවිට තථාගතයන් වහන්සේ වදාළන සසරෙන් මිදෙන්න සුදුසුයි කියන එක. මිදීමම සුදුසුයි කියන එක. එහෙම පාඩයකුත් තියෙනවා මට මේ වෙලාවේ මතක් නොවුනට පාලි වචනේ. එහෙනම් මිදෙන්න හැම මොහොතම අහුවෙන්නේ නැති වෙන්න ඕන මිදෙන්න. අහුවෙන මොහොතම මිදෙන්න යොදා ගන්න වෙනවා. මෙන්න මේක තමයි මේ සූත්‍ර දේශනා සියල්ල පරිහරණය කොට තේරුම් ගැනීම තුළ එක තැනකට අරන් පෙන්වන්න පුළුවන් සරල මාර්ගය කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට ඒක තේරුම් ගත්තාම විශාල ගැඹුරු කාරණයක් වශයෙන් පෙන්වන්නට සරලයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා තිබෙන්නේ. ඔවුන්ට ප්‍රියශීලීව කිරිහා පැනිසේ වාසය කරන්න කියලා. ඔවුන් අතරත් යම් යම් ගැටණ ඇති වුණ අවස්ථා තිබෙනවා. විනය පොත තුළ. ඒ ඔවුන් සතිය භාවිතා නොකර මේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට අහු වෙලා අර පෘථග්ජන භාවයේ නැත්නම් අර පරණේක ක්‍රියාත්මක කරපු අවස්ථා. නමුත් ඒ පරණ මූලය අතහැරෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට මන් දකින්නේ සුඛා සංගස්ස සාමග්ගී එතන තමයි. සංඝයාගේ සමගිය සැපයි කියලා පෙන්වන්නේ. ඔය සමගි සාමග්ගී කියන එකේ තේරුම අර ඒ වගේ විතර්කයක් ඇති වෙන අවස්ථාවලදී දෙදෙනෙක් හෝ දෙපිරිසක් හෝ පිරිසක් සම්බන්ධයෙන් ඒ විතර්කයට එකතු වෙලා දිනන්න යන එක පෘථග්ජනයින්ගේ වැඩක්. එවුන්ට අයිති ක්‍රියාවලිය තථාගතයන් වහන්සේ නම් කරලා තිබෙන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති. ඒක අනාර්යයන්ගේ වැඩක්. ඒක මාරු කරන්න කියනවා තථාගතයන් වහන්සේ ආර්යයන්ගේ වැඩක් වශයෙන් නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. අන්න ප්‍රධාන වීරියෙන් කරන්න ඕන කාරණාව. නිසා මේ වදනෙන් පෙන්වන ලස්සන ගැඹුරු අර්ථයක්. සංසාරයේහි ඔබට පෙනෙන සාරත්වය වෙනුවට ඊට යටින් පවතිනා වූ විශාල බන්ධනීය ස්වභාවයක්, ගැලවෙන්න බැරි ස්වභාවයක් සහ තියෙන දේම තියෙනවා වගේ පෙනුනට හිස් දෙයක්. දැන් බැලුණයක් විශාලව පෙනෙනවා. නමුත් පේන්නේ අර බැලුනේ තියෙන රබර් වල වර්ණය විතරනේ, ඇතුලේ මොකුත් නැහැනේ. අපිට තියෙනවමනේ තියෙන්නේ. ලොකු බැලුණයක් කිව්වට. අනේ වගේ මේ අපිට ලොකු සැපතක්, ලොකු ආදී වශයෙන් කතා කරන ලොකු කුඩා සියල්ල බාහිර දේවල් උදා කරන තමන්ගේ මනසේ නිර්මාණය කරගත්
මායා රූපයක් මායාවක් බව තේරුම් ගන්නට. සසර මායාව කියලා කියනවා. සසර මායාව සැපනම් මිදීම අවන නෑ. නමුත් සසර මායාවක් නම් මායාව අතහරිනකොට මුංචති නැත්තම් මිදීමක් තියෙනවා. පරිමුංචති ජාතියා ජරා ව්‍යාධි ශෝක පරිදේවන කියලාත් කියනවා. ජාති ජරා ශෝක පරිදේ වලින් මිදෙනවා කියලාත් තිබෙනවා. ඒ මිදීමනේ බුදුන් වහන්සේලා සැපෝ කියලා පෙන්වන්නේ. සුකාන්ති දිත්තං අරියෙහි කියලා පෙන්වන්නේ ඒකනේ. අන බුදුවරු ලෝකයට එත්තු ගන්නන්න උත්සාහ කළේ ගමින් ගමට යමින් කරුණු පැහැදිලි කරමින් මේ ඔබ ලබාගත් ජීවිතේ මේ මඟ ගන්න. ඔබට වෙනදා බලාපොරොත්තු නොවුනා වූ ලොවි ලෝතුරු කියලා කතා කරනවා. ලෝකෝත්තර සැනසීමකට මංපෙත් උදා වෙනවා මේ ජීවිතේ සමග හැප්පෙන්නේ නැති වෙන්න. දැන් ලෝකේ මිනිස්සු ජීවිතෙත් එක්කලා හැප්පෙනවා. නැත්තම් සිදුවීම් සමග හැප්පෙනවා හැම වෙලාවෙම. ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් ගැටුම් ඇති කිරීම තමයි ලෝකයේ තුල අපි දකින්නේ. නමුත් මේවා අර අතහැර දැමීමක් නැත්තම් ගැටීමක් ඇති නොවන තැනකට තමන්ගේ හිත හැදුනහම ලෝක සිදුවීම් තියේවි. ඒ පිළිබඳ තමන්ට කිසිදු ආකාරයක අර සුව පහසු වාහනයක යන විට පාරේ තියෙන වලවල් වල රෝද වැටුනහම ඒන් නැතු වෙන්නා වූ කම්පණය දැනෙන්නේ නැහැ. කම්පණය උරා ගන්නට රෝදේ සහ ඊට අදාළ ඇබ්සෝබ් හදලා තියෙනවනේ ඇතුලේ. ඒ වයින් උරා ගන්නවා අපට දැනෙන්නේ නැහැ. අපි සුවසේ යනවා. අන්න ඒ වගේ බාහිර ලෝක සිදුවීම් නිසා ඇතිවෙන කම්පනය අපි ළඟ තියෙන වරදක්. බාහිර සිදුවීම් කම්පනයක් ඇති කරන්නේ නැහැ. බාර ගැනීම තුළ. බාහිර මොනතරම් සිදුවුණත් අපට අර ඇතුළතින් එන්න දෙයක් නැති දවසට අන්න පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති කියන්නේ ඒක තමයි. ලෝක ධර්මය අපට තර්ජනය කරයි. නමුත් සිතේ ඒකට උපදින්න විතර්කයක් නැති විට තමන් නිවිලා නේද ඉන්නේ කියලා. ඒදී යම් මට්ටමේදී පෙර උපන් විතර්කයන් අඩු වෙනකොට මේ පෙරදී කලබල වෙන අවස්ථාවලදී දැන් කලබල නොවෙනකොට තේරෙවි ඒ කලබල නොඋනේ බාහිර සිද්ධිය සිදු නොවන නිසා නෙමෙයි සිද්ධිය සිදු වෙනවා අර මං ඇතුළතින් ආවේ නැහැ කියලා එන්න දෙයක් නැහැ කියලා. ඒක අත්දකින්න ඕන. අත්දැකීමෙන් තේරෙනවා ඔක අනිවාර්යයෙන්ම. අපි පෞද්ගලික සිදුවීම් වලින් පවා අපි ඔක කියන්න පුළුවන් නමුත් එහෙම එලි කරන්නේ නැහැ. අපි අත්දැකුව අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ ඵලය තමයි අදාළ කරුණු මෙන්න මේ විදිහට මේක සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙන්නේ ඒකයි. අන්න මේ පෙන්වන ආකාරයෙන් ගත් කල මේ සංනිග්ගෝ යෝනිසෝ පදහන්ති සංඛ්‍යාවට අදාළ පුද්ගලයෙක් බවට පත් වෙන්න. මේ ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙනවා කියලා ගත්ත මුලාව කෙරෙහි කලකිරීමෙන් ප්‍රධාන වීරිය අරමින් උපායශීලීව සසර බන්ධනෙන් මිදෙන්න අදාළ වීරිය කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් මෙම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ සිසිර රණතුංග, ශාන්ත රණතුංග, පාලිත රණතුංග සහ සනත් රණතුංග යන රණතුංග පවුලේ දරුවන් විසින්. අරමුණු අතර කිරිඳිවැල මැද්දේගම මිහිර නිවසේහි පදිංචිව සිට අභාවප්‍රාප්ත වී 2021 දෙසැම්බර් මාස 23 වන අද දිනට වසර 3ක් සම්පූර්ණ කරන ආර්ය සෝමාවතී ආදරණීය මෑණියන් හා මීට වසර 11කට පෙර අභාවප්‍රාප්ත වුණා වූ ආර්ය කරුණාපාල පෙරේරා ආදරණීය පියාණන්ටත් මතු භවයකදී මිනිසත් බව ලැබී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී උතුම් චතුස්සත්‍ය අවබෝධී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය කරන්නා වූ මං විවර වෙන්නට මෙම උතුම් ධර්ම දානමය කුසලයේ හේතු පාරමිතාවක් වා යන්නයි මේ බලාපොරොත්තුව. සමහර වචන අඩුව තිබුණා මම ඒවා හදලා තියෙන්නේ. සුජීවත්ව සිටින්නා වූ දූ දරුවන් ඇතුළු පවුලේ සැමටත් ලංකාවාසී සෑම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ අය හොඳ හිතකින්. ඒ සඳහා අපට බාහිර පරිසරය සකස් වෙනවා නම් තමයි ඉතින් බාහිර වශයෙන් නිදුක් නිරෝගී ස්වාම වෙන්නේ. එසේම ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම ධර්මදේශනයේ පුණ්‍ය බලයෙන් ශාසනයේ චිරජීවනයේ සදසා කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය හා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය ඉතින් මෙතන පරලෝසෙපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරලා තිබෙනවා පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලත් නැහැ. ඒක ඉතින් ගෙදර දානේ දීලා කරන්න ඕන කාරණයක් නෙනේ. පරලෝසෙපත් වෙලා ඔබගේ උදව්ව බලාපොරොත්තුව සිටිනවා නම් ඔවුන්ට ඔබ කරන පුණ්‍ය කර්මයන් පේනවා නම් අනුමෝදනය වේවි. නැත්නම් මව්පියන්ට උපහාරයක් වේවා.
නැත්නම් ඔබට මාතෘත්වයේ පීතෘත්වය ලබා දී පරලෝකියාට කළගුණ සැලකීමක් වශයෙන් සතර ගමන නිමා කරන්නට අවශ්‍ය කල්යාණ මිත්‍රයන් මුණ ගැසෙව්වා කියන ප්‍රාර්ථනාව හොඳ එකක්. ඒ වගේම අනුග්‍රහක දායකත්ව දරුවෝ ඔබ සැමදෙනා ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණය කළ හැමටත් මෙන්න මේ ටික දෙනා අතරට පැමිණෙන්නට ලෝකයා දකින කලකිරීමට ආරි සත්‍ය කලකිරීම කියන අර්ථයෙන් අසාර බව දැකගෙන තමන් හදාගත්ත දුක් නැමැති මඩවලින් ගොඩ එන්නට අදාළ සතිය පාවිච්චි කරමින් ඒකයි උපාය කෞශල්‍ය කියලා කියන්නේ මග ගනිමින් ඵලයට හිමිකම් කියන්න පුළුවන් සුදුස්සෙක් බවට පත් වෙන්නට ඔබ හැමටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සමග අවබෝධයේ හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං